මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්දකාරයේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ ගුවන් විදුලිය ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මදේශනාව පැවැත්වීම උදෙසා අද මෙම උතුම් ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුබින්වත්නි, අද මෙම උතුම් සද්ධර්ම දේශනාවේ තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ යක්කල අඹගස්පිටියේ පදිංචි කමලා සේනාධීර මහත්මිය ඇතුළු එම පවුලේ සුපින්වත් පිරිසයි. එසේනම් සුපින්වතුනි, අපේ සියලු දෙනාම ධර්ම දේශනාව ශ්‍රවණයට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්
යත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති සාදු 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 සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ජාති ජරා දුක් වලින් පීඩා විඳින සත්වයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් ශ්‍රවණය කරන්නටයි පින්නතුල්ලාගේ බලාපොරොත්තුව සූදානම. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන යක්කල අඹගස් පිටියේ පදිංචි කමලා සේනාධීර මෑණියන්ගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන තමයි අද මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ වන්නේ. ඒ නිසා මේ මෑණියන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ආශිංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි අපි හැම කෙනෙක්ම හරීම කැමති ඉක්මන නිවන් දකින්න. ධර්මය හොඳට ශ්‍රවණය කරනකොට හොඳට සද්ධාව තියෙනකොට ඒ වගේ මේ සංසාරයේ ස්වභාවය හොඳට වැටහෙනකොට හිතෙනවා ඊටාම ඉක්මනින් මේ භයාංකර සසරින් අත මිදෙන්න තියෙනනම් කොච්චර දෙයක්ද කියලා. බොහෝ දෙනා වෑයම් කරනවා මේ ජීවිතේම කොහොම හරි සෝතාපන්න හරි වෙන්නට ඕන කියන ලොකු උත්සාහයක් බොහෝ දෙනා තුළ තියෙනවා. පින්නතුනි අපි හරි වාසනාවන්තයි. මොකද තථාගත බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ස්වම්බුඥාණයෙන් අවබෝධ කරගෙන අපිට යා යුතු මාර්ගය ඊටාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඉතින් මේ ධර්ම මාර්ගයේ යන්නට අවශ්‍ය කරන කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන පොඩ්ඩක් කෙටියෙන් මතක් කරලා ඊළඟට මේ නිවන් මඟ පිළිබඳව පින්නතුල්ලාට කෙටි දේශනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේ නිවන් මඟ යන්නට අත්‍යවශ්‍ය කරන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ආතාපි සම්පජානු සතිමා. ආතාපි කියලා කියන්නේ දැඩි වීරියක් තියෙන්නට ඕන. මේ ගමන නිමා කර ගන්නට සාමාන්‍ය වීරියක් නෙවෙයි අසම සම වීරියක් තියෙන්නට ඕන. ඒතර වීරිය කියලා කියන්නේ මේ කයේ තියෙන හයියට නෙවෙයි. මෙතන චෛතසික බලය නැත්නම් සිතේ බලය නැත්නම් මේ වීරිය කියලා කියන්නේ සිතුවිල්ලක් කියන එක අපි හොඳට මතක තියාගන්නට ඕන. එහෙමනම් වීරිය කියන එක අත්‍යවශ්‍යයි අපට නිවන් දකින්න. ඒ වගේම සිහිය කියන එකත් එහෙමයි, සතිමා කියලා කිව්වේ එහෙමයි. ඒ නිසා සිහියත් අත්‍යවශ්‍යයි.
ඊළඟට නුවණ. පින්නතුනි සිහියයි නුවණයි ඒ වගේ මේ වීරියයි තියෙනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ අපි නොයේක් දේශනාවලින් ශ්‍රවණය කරනවා. සාමාන්‍ය තත්වයේ ඉඳලා ඒ කියන්නේ දැන් මේ ගිහි ජීවිත ගත කරන මේ පින්නතුල්ලා මේ තත්වයේ ඉඳලා නිවන දක්වාම යන ලස්සන දේශනාවක් තියෙනවා. මේ දේශනාව හොඳට පරිශීලනය කරනකොට තේරෙනවා පියවරෙන් පියවර අපිට නිවන සාක්ෂාත් කර ගන්නට මේ දේශනාව ලොකු පිටුහලක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා නිවන් දකින්නට කැමති කෙනෙක් මුලින්ම සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් පිළිබඳව. එහෙමනම් අර වීරියත් සිහියත් ඒ වගේම නුවණත් තියාගෙන ඊළඟට අපි කරන්නට ඕන කාරණා කීපයක් තියෙනවා. එකපාරම පින්නතුනේ නිවන් දකින්නවා කියලා කිව්වට කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා යන්නට ඕන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ දේශනාව හැම ගිහි පින්වතෙකුටම ඒ වගේම ප්‍රවෘජිතයන් වන අපට අපි හැම දිනාටම මේ දේශනාව ඉතාම වටිනා දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා නිවන් දකින්න කැමති කෙනා මුලින්ම කල්යාණ මිත්‍රෙක් හොයාගන්නට ඕන. දැන් ওই කල්යාණ මිත්‍රයා ගැන පින්නතුනේ හැමදාම අහලා තියෙන නිසා ලොකු අගයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. මේ ලෝකේ ඕනම දෙයක් සුලභ වෙනකොට ඒකේ වටිනාකම අඩු වෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ මහ පොළොවේ හැම තැනම නිල් පාට මණික් තියෙනවා. නිල් මණිකට ඇති වටිනාකමක් නැහැ. ඒ වගේම මේ හැම තැනම හඳුන් ගස් නම් තියෙන්නේ හඳුන් ගහෙන් ඇති වැඩකුත් නැහැ. ඒතර යමක් වටින්නේ පින්නතුනේ දුර්ලභ වෙනකොට. එතකොට දැන් මේ කල්යාණ මිත්‍රයා ගැන වුණත් එහෙමයි. ඉතින් අපිට අපේ පිනට හැමදාම වගේ මේ කල්යාණ මිත්‍රයා ගැන අහන්න ලැබෙනවා. ඒ නිසා අපට මේක ලොකු අගයක් නැහැ. නමුත් කල්යාණ මිත්‍රයෙක් නැතුව මේ නිවන් මඟට ප්‍රවේශ වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ මෙතන බණ අහන හැම කෙනෙක්මත් ඒ වගේම මේ බණ කියන මමත් අපේ ජීවිත දෙස ආපස්සට හැරිලා බැලුවොත් අද අපි මේ තැන ඉන්නේ කල්යාණ මිත්‍රයෙක් නිසාමයි. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ජීවිතේම නිවන් දකින්න කැමති කෙනා පළමුවෙන්ම හොඳ කල්යාණ මිත්‍රෙක් හොයාගන්නට ඕන. ඒතර කල්යාණ මිත්‍රයා කියන කෙනා අපි මේ හිතන විදිහේ යාළුවෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය සූත්‍ර ගණනාවක සඳහන් වෙනවා. අපි කෙටියෙන් මේ අවස්ථාවේ සලකා බැලුවොත් කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි එයා නිතරම හොඳ සිතුවිලි සිතනවා, හොඳ වචන කතා කරනවා, හොඳ ක්‍රියා කරනවා. කයෙන් වචනයෙන් සිතින් කවදාකවත් දුසරිත දේවල්, වැරදි දේවල් කරන්නේ නැහැ. ඒතර හැම වෙලෙම හොඳ දේවල් කරනවා නම්, ඒ වගේම හොඳ වචනම කතා කරනවා නම්, ඒ දෙකෙන් අපට අල්ලන්න පුළුවන් එයා හොඳ සිතුවිලි හිතනවද නැද්ද කියලා. එහෙමනම් මේක තමයි කල්යාණ මිත්‍රයා හොයාගන්න කෙටිම මිම්ම. ඊළඟට පින්නතුනි අර අසත්පුරුෂ වදුකා කියන සූත්‍රයේ සඳහන් වෙනවා මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි කිසිම දවසක අනුන්ගේ වැරදි කතා කරන්නේ හැම වෙලේම කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි කෙනෙකුගේ තියෙන ගුණය තමයි ඉස්මතු කරලා දක්වන්නේ. දැන් බලන්න අද සමාජයේ ගත්තාම මිනිස්සු කොච්චර කැමතිද අනුන්ගේ වැරදි කතා කරන්න. දැන් හොඳට තමන් ප්‍රතිපත්ති පුරනවා. ඒත් කාගේ හරි වරදක් තමයි කතා කරන්නේ. එහෙමනම් අපට යා සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක් කියලා හොයන්න තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. කල්යාණ මිත්‍රයා පින්නතුනේ අසත්පුරුෂ අදුකා සූත්‍රයේ සඳහන් වන්නේ
කවදාකවත් කෙනෙකුගේ අගුණක් කතා කරන්නේ නැහැ. කවුරු හරි ඇහුවොත් කෙනෙකුගේ අහවල් කෙනා මෙහෙම වැරදි කරන කෙනෙක් නේද කියලා ඒක බාගෙට කියන්නේ එහෙම ආරංචියක් තියෙනවා. ඉතින් ඔහොම තමයි සංසාරේ හැටි. ඉතින් ඔය හදා ගන්න පුළුවන් අර ඒ විදිහේ වචන තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කෙනෙකුගේ ගුණයක් ගැන ඇහුවොත් පුදුම විදිහට වර්ණනා කරලා කියනවා. ඉතින් එහෙම අයත් මේ සමාජයේ ඉන්නවා. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි දැන් අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි අනිත් අයගේ වැරදිමයි කතා කරන්නේ. ඉතින් කවුරු හරි ඇහුවොත් පුදුම විදිහට රස කර කර කියනවා. කෙනෙකුගේ ගුණයක් ගැන ඇහුවොත් ඒක කියන්න කැමති නෑ. ඉතින් මේවා තමයි කල්යාණ මිත්‍රයා අසත්පුරුෂයා සොයාගන්න තියෙන මිම්ම. ඒ අනුව පින්නතුල්ලා හොඳ කල්යාණ මිත්‍රයෙක්, ඒ වගේම කල්යාණ මිත්‍රයන් මේ ගමන සඳහා අත්‍යවශ්‍ය වෙන නිසා හොඳ කල්යාණ මිත්‍රෙක් සොයා ගන්නට ඕන. ඒක තමයි නිවන් දකින්න තියෙන පළවෙනි අංකය. දැන් බලන්න අපි හැමදාම අහලා තියෙන දේ තමයි අර ආනන්ද මාහිමියන් වහන්සේ හිතපු සිතුවිල්ල. ඉතින් මේක ඇහුවට මදි නුවණින් විමසුවොත් අපට තේරෙනවා මේකේ තියෙන වටිනාකම. ආනන්ද මාහිමියන් වහන්සේ හිතුවනේ මේ ශාසනයෙන් භාගයක් අඩක් රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. නමුත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද එහෙම කියන්න එපා. මේකෙන් භාගයක් නෙවෙයි අඩක් නෙවෙයි. මුළු සම්මා සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ මේ කල්යාණ මිත්‍රයා නිසා කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක අපට අදත් හොඳට පැහැදිලි වෙනවා. අපි දැන් ওই සූත්‍ර කියවගෙන යනකොට සූත්‍ර පින්නතුනි 100ක් අපි කියෙව්වොත් 75ක අනිවාර්යෙන් කල්යාණ මිත්‍රයා ගැන තියෙනවා. ඒකෙන් හොඳට තේරෙනවා මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා කොච්චර වටිනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සුගතෝ වාදය දවසට දෙවතාවක් අනුශාසනා කරනවා. මහණෙනි අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේතාදී වශයෙන් මහණෙනි අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරන්ඩ කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්ලභයි කියලා උන්වහන්සේ දවසට දෙවතාවක් බලන්න පින්නතුනි මේ කාරණේ ගැන හොඳට නුවණින් හිතලා අපි වගේ මන්ද ප්‍රඥාවක් තියෙන අයට නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේක දෙවතාවක් මතක් කරන්නේ. සරියුත් මුගලන් ආනන්ද කාශ්‍යප ආදී ඒ මහා සංඝ පරම්පරාවෙන් මේ පැවතෙන ඒ උත්තරීතර මුල්ම පුරුකේ ස්වාමීන් වහන්සේලාට තමයි මේ මතක් කරන්නේ. එහෙමනම් අපි වගේ අයට පින්නතුනි මේක විනාඩියෙන් විනාඩියට මතක් කරන්නට ඕන. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම හොඳට හිතට ගන්නට හැමදාම මේ කල්යාණ මිත්‍රයා ගැන ඇහුණත් ඒක හරි වටිනවා. එහෙමනම් නිවන් දකින්ට අපි මුලින්ම මෝරන්ට ඕන පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. බලන්න කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් නේ අපට බණහාන්ට ලැබෙන්නේ සත්පුරුෂයෙක් හොයාගෙන යන්න ලැබෙන්නේ. ඉතින් සත්පුරුෂයා නිසානි පින්නතුනේ අපට බණහාන්ට ලැබෙන්නේ. ඒ බණහාන්ට ලැබුණොත් නේ අපේ සද්ධාව ඇති වෙන්නේ. සද්ධා මාත්‍රයක් හරි ඇති වුණොත් නේ අපි නුවණින් විමසන්නේ. නුවණින් විමසන්න පුරුදු වුණොත් තමයි පින්නතුනේ අපිට සති සම්පජාඤ්ඤ දෙක ඇති වෙන්නේ. ඊළඟට අපේ ඉන්ද්‍රිය සංවර වෙන්නේ. කයෙන් වචනයෙන් සිතින් අපි වැරදි නොකරන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. සත්ත බොද්ධංග ධර්ම වැඩෙන්නේ. ඒ වගේම විඥා විමුක්ති කියන ඒ නිවන සාක්ෂාත් කර ගන්නට අපට ලැබෙන්නේ මූලිකම දේ තමයි කල්යාණ මිත්‍රයා. එහෙමනම් නිවන් දකින්න කැමති කෙනා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මෝරන්නට ඕන. දෙවෙනි එක තමයි පින්නතුනි සීලයෙන් මෝරන්නට ඕන. දැන් බලන්න දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් මුලින්ම හොඳ කල්යාණ මිත්‍රෙක් හොයාගෙන ඊළඟට සිල්වත්කම කෙනෙක් හොඳට හදා ගන්නට ඕන. දැන් පින්නතුල්ලා දන්නවා සත්ත්ව විසුද්ධිය ගැන කල්පනා කළොත් සත්ත්ව විසුද්ධියෙන් තොර නිවනක් නැහැ. ඒ කියන්නේ අපි සත්මහල් ප්‍රාසාදයකට නගින්නට බලාපොරොත්තු වෙනවා නම් පහළම තියෙන මාලට ගොඩ වෙලා ඕන දෙවෙනි මහලට යන්න. දෙවෙනි මහලට ගියොත් තමයි තුන්වෙනි මහලට යන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඉතින් තුන්වෙනි මහලෙන් හතරවෙනි මහලට හතරවෙනියෙන් පස්වෙනියට මේ ක්‍රමයෙන් තමයි සත්මහල් ප්‍රාසාදයට අපිට නගින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් පින්නතුලට හොඳට තේරෙනවා පළවෙනි මහලට යන්න නැතුව දෙවෙනි මහලට යන්න බෑ. එහෙමනම් සීලයක් නැතුව සීල විසුද්ධියක් නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑ. දැන් බලන්න අපි භාවනාවක් කරන්න පටන් ගත්තොත් අපේ සීලය අපරිසුදුයි නම් අපිට ඒ භාවනාව කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් සීලය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. එහෙමනම් පින්නතුනි නිවන් දකින්න කැමති නම් අපි අනිවාර්යයෙන්ම හොඳ සිල්වත් පිරිසක් බවට පත් වෙන්නට ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ නොයෙක් හික්මීම් තියෙනවා. නොයෙක් දේවල් නොයෙක් දෙනා හික්මෙනවා. විද්‍යා කර්මාන්ත ශාස්ත්‍ර නොයෙක් දේවල් වල පුහුණු වෙනවා. හැබැයි හැම පුහුණුවකටම වඩා හැම ශික්ෂණයකටම වඩා කෙනෙක් කයෙන් වන වරද වලින් වළකිනවා. වචනයෙන් වන වරද වලින් වළකිනවා. කොටින්ම කිව්වොත් උතුම් සීලයක පිහිටනවා. මෙන්න මේක තමයි පින්නතුන් නිවන් මාගේ පදනම. ඒ නිසා පින්නතුන්ලා හොඳට හිතට ගන්නට ඕන සිල්වත් භාවය ඇති කර ගන්නට. එතකොට සාමාන්‍යයෙන් බෞද්ධයන් වන අපි බොහොම වාසනාවන්තයි. අපි බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා හදවතින්ම සරණ ගිහිල්ලා තමයි සිල් සමාදන් වෙන්නේ. එතකොට අපිට උතුම් සරණාගමනයේ තියෙනවා. ඒ නිසා මේ සීලය ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරය. කයයි වචනයයි දෙක සංවර නම් එයා සිල්වත් පුජ්‍යලෙක්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ කයයි වචනයයි දෙක සංවර වෙනවා නම් එයාගේ හිත ඉබේම සංවර වෙනවා. ඒකනේ හොඳට සිල්වත් වුණොත් හොඳට හිත සමාධිමත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි කයයි වචනයයි දෙක හොඳට සංවර කර ගන්නට ඕන. දැන් බලන්න අපි උපසම්පදා සීලේ ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාණක් ශික්ෂාපද තියෙනවා. මේ හැම ශික්ෂාපදයක්ම පින්වතුනි හොඳට බලනකොට තේරෙනවා. දැන් ප්‍රධාන වශයෙන් සිකපද භික්ෂුන් වහන්සේලාට තියෙන 227ක්. අනු කුඩා ශික්ෂාපද කෙලවරක් නැහැ. මේ හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ කයටයි වචනයටයි. කයටයි මේ වචනයටයි. එතකොට බලන්න පින්නතුනේ මේ කයයි වචනයයි සංවර කරන්න උන්වහන්සේ මොනතරම් සිකපද ප්‍රමාණයක් පනවලා තියනවාද? එකම ශික්ෂාපදයක්වත් පින්නතුනේ හිතට පනවලා නැහැ. හිතට ශික්ෂාපද පැනෙව්වොත් සීලවන්තයන් හැමදාම ඉන්නවයි කියන්න අමාරුයි. මොකද සිතේ ස්වභාවයේ සිතට එන අරමුණු පිළිබඳව උන්වහන්සේ තහංචි පැනෙන්නේ නැහැ. උන්වහන්සේ වදාළේ කයයි වචනයයි වීරියෙන් සංවර කරගත්තොත් අනිවාර්යෙන් එයාගේ හිත සංවර වෙනවා. එහෙමනම් නිවන් දකින්න කැමති කෙනා කල්යාණ මිත්‍රෙක් සොයාගෙන ඊළඟට සීලයෙන් හොඳට සන්නද්ධ වෙන්නට ඕන, මෝරන්නට ඕන. ඊළඟට පින්නතුනි දස කතා වස්තුව පින්නතුල අහලා ඇති. ඒ කියන්නේ මේ වචනය කියන එක කොච්චර පරිසම් කර ගන්න ඕනද කියන එක මේකෙන් තේරෙනවා. දැන් බලන්න ඔය බුරුම රටේ තියෙන භාවනා මධ්‍යස්ථානවල ආචාර්යයන් වහන්සේලා කියන දෙයක් තමයි මාස 6ක් භාවනා කරලා එක විනාඩි 5ක් අනවශ්‍ය දෙයක් කතා කළොත් අර භාවනාව ඔක්කොම ඉවරයි කියනවා. එන්න මේ කතාව කියන එක පින්නතුනි කෙලෙස් ගලාගෙන එන තැනක්. ඒ නිසා වචනය කියන එක හොඳට පරිසම් කර ගන්නට ඕන. දැන් බලන්න අපි මේ දස කතා වස්තුව පැත්තකින් තියලා අපේ ස්වභාවය තමයි දෙතිස් කතාවෙන්ම කාලය ගත කරන එක. දැන් බලන්න අපි කොච්චරනම් දැන් මේ හොරු ගැන කතා කරනවද? කොච්චරනම් මේ ආණ්ඩුව ගැන කතා කරනවද? ඒ වගේම අපේ කටේ තියෙන්නම නළු නිලියෝ ගැන, ක්‍රීඩකයෝ ගැන, ඒ වගේම විච්ච සොරකම් ගැන, යුද්ධ ගැන. ඉතින් මේ හැම එකක්ම පින්නතුනි දෙතිස් කතා ගණයට තමයි වැටෙන්නේ. ඉතින් මම කියන්නේ නිවන් දකින්න කෙනාට මේ කතා වලින් ඇති වැඩක්ම නැහැ. එහෙමනම් දෙතිස් කතාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අපි කරන්නට ඕන දස කතා වස්තුව.
ඒ කියන්නේ අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ කතාවන්ට අපි හුරු වෙන්නට ඕන. දැන් බලන්න අල්පේච්ඡ කතාව. සහැල්ලු පැවැත්ම පිළිබඳව අපි කතා කරනවා. නිවනට ලං වෙනවා. දැන් බලන්න භික්ෂුන් වහන්සේ නමක් වුණත් මොන කතා වෙනවනේ මේ අරහවල් ස්වාමීන් වහන්සේ හරිය අල්පේච්ඡයි. ඉතින් මේ භික්ෂුන් වහන්සේ ටික ටික මේ පැත්තට තල්ලු වෙනවා. දැන් ගිහි කෙනෙක් වුණත් දැන් බොහෝම අල්පේච්ඡව සහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් ගැන නිතර නිතර කතා කරනවා. එයා හරි හොඳයි. යාට කොච්චර මුදල් තිබුණත් එයා ප්‍රමාණයට අඳින්නේ, ප්‍රමාණයට හැම දෙයක්ම වේදම් කරන්නේ, ලෝභකම නෙවෙයි. ඒ වගේම දන් දීම හිමාදී හොඳට සිද්ධ කරනවා. පුදුම විදිහේ අල්පේච්ඡ කෙනෙක්. තමනුත් ඒ පැත්තට කිට්ටු වෙනවා. දැන් බලන්න පින්නතුනේ මේ ඇසුරේ තියෙන භයානකකම. දැන් නිතරම ඇඳුම් පැළඳුම් ගොඩ ගහගෙන ඒ වගේම පුදුම අර බහුභාණ්ඩිකව ඉන්න අය දැක්කම තමනුත් ඒ පැත්තට යනවා. ඒක ස්වභාවයක්. ඊළඟට අල්පේච්ඡව ඉන්න අය දැක්කම තමනුත් ඒ පැත්තට තල්ලු වෙනවා. ඒ නිසා නිතරම බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අල්පේච්ඡතාවයේ පිළිබඳව අපි හොඳට කතා කරන්නට ඕන. ඒ කතා අපට ඇහෙන්නට ඕන. ඒක තමයි පළවෙනි කතාව. සන්තුට්ටි කතාව කියලා කියන්නේ සන්තුට්ඨිය කියලා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම. දැන් බලන්න අපි හැම දෙයක්ම කරන්නේ. අපි ඉගෙන ගන්න ඉස්කෝලේ යන්නේ. ඊළඟට විභාග පාස් කරන්නේ. ඒ වගේම පින්නතුනි ගෙවල් හදන්නේ, කසාද බඳින්නේ, ළමයි හදන්නේ. ඒ වගේම ධනෙ ඉතුරු කරලා තියන්නේ මොකක් සඳහාද? සතුටින් ඉඳීම පිණිස තමයි මේ වගේ වැඩ අපි කරන්නේ. හැම කෙනෙක්ම හැම මහන්සියක්ම ගන්න සන්තෝෂෙන් ඉන්න. නමුත් පින්නතුනි මේ මොනවා කරත් අපේ අයට සතුටක් නැහැ. හොඳට හිතලා බලන්න. සංසාරෙත් එක්ක කල්පනා කරනකොට අපි මේ ජීවත් වෙන අවුරුදු 100ටත් වඩා අඩු කාලේ නිකන් තප්පර ගාණක් වගේ. නමුත් මේකෙදිවත් අපිට හිත හදාගන්න බෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි ලැබිච්ච දෙයකින් අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න ලැබෙන දෙයකින් සතුටු වෙනවා නම් අපිට හැමදාම සන්තෝෂෙන් ඉන්න පුළුවන්. දැන් Tamanට රැකියාවක් ලැබුණා, ඒකෙන් සෑහීමකටපත් වුණා. මම මේ කියන්නේ එක තැන ඉන්න කියන එක නෙවෙයි. වීරිය කරන්නට ඕන. හැබැයි ලැබෙන දෙයකින් සතුටු වෙන්නට ඕන. Tamanට ගයක් තියෙනවා නම්, ඒ ගෙදර සියලු පහසුකම් තියෙනවා නම්, තවත් වෙනත් ගයක් ගැන ඔළුවේ තියාගෙන හිටියොත් එතන සතුටක් නැහැනේ. ඒ නිසා පින්නතුනි මේ ලැබිච්ච දෙයකින් සතුටු වීම හරියම වැදගත් දෙයක්. දැන් බලන්න මේ පින්නතු ලහලා ඇති. ඔය ඉස්සර අපේ ලංකාවේ සිද්ධ වුණා උතුම් ධර්ම දේශනාවක්. ඒකට කියනවා ආර්ය වංශ දේශනාව කියලා. දැන් අනුරාධපුරයේ ආර්ය වංශ දේශනාවක් සිද්ධ වෙනකොට මේ දකුණේ සිතුල්පව්වේ ඉඳලා ස්වාමීන් වහන්සේලා දහස් ගාණක් පාගමනින් වඩිනවා ඒ බණ අහන්න. ඒ ධර්ම දේශනාව එළි වෙනකම්ම සිද්ධ වෙනවා. ඒ ධර්ම දේශනාවේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, භාවනාව කියන මෙන්න මේ කාරණා හතර. ඒ කියන්නේ ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්න කියලා දෙනවා. ලැබිච්ච පිණ්ඩපාතකින් සතුටු වෙන්න කියලා දෙනවා. ඒ වගේම ලැබිච්ච සේනාසනයකින් සතුටු වීම පිළිබඳවයි මේ කියන්නේ. ඒ වගේම භාවනාවට ඇරිලා ඉඳීමේ ඒ පිළිබඳවයි මේ කියන්නේ. එතකොට බලන්න පින්නතුනි දකුණේ ඉඳලා අනුරාධපුරයට උන්වහන්සේලා පාගමනින්ම වැඩම කරන්න ওই දේශනාව අහන්න. දැන් ඔය වගේ දේවල් අපේ සමහර අයට පුංචි දේවල්. නමුත් පින්නතුනි ওই පුංචි දේවල් වගේ හිතන දේවල් තමයි ගැඹුරුම දේවල් හැටියට අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා එකම පුංචි දෙයක්වත් අපි පුංචි කියලා හිතන එකක්වත් අතහැරලා මේ නිවන් අවබෝධ කරගන්න මාර්ගය සාර්ථක කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් සන්තුට්ටි කතාව ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳ කතාව අපට නිතර ඇහෙන්න ඕනේ. අපි කතා කරන්නට ඕන. අල්පේච්ඡතා, සන්තුට්ඨිතා. ඊළඟට පවිවේකතා. විවේකයේ පිළිබඳව අපි නිතරම කතා කරන්නට ඕන. ඒ කතා ඇහෙන්නට ඕන.
දැන් බලන්න හුදකලාව ඉන්නවා නම් ඒක කොච්චර වටිනා දෙයක්ද? ඊළඟට හුදකලාව බණ භාවනා කරනවා නම් විවේකයට ඇලිලා ඉන්නවා නම් පින්නතුනි අපිට මේ යථාර්ථය කරා යන්න පහසුයි. එහෙම නැතුව ඝන සංගණිකාරාමයට, ඒ කියන්නේ නිතරම ඇලිලා පිරිසත් එක්ක කතා බහ කරමින් නිතරම එක්කෙනා දෙන්නා නැතුව ජීවත් වෙන්න බැරි මානසිකත්වයක් තියාගෙන ඉන්නවා නම් එයාට පින්නතුනි නිවන් දකින්නවා කියන එක හරිය අපහසු දෙයක්. එහෙමනම් විවේකයේ කියන එක, කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකයේ කියන මේ විවේකයන් අපි ඒ පිළිබඳව අහන්නට ඕන. ඒ වගේම මේවා කතා කරන්නට ඕන. මේක තමයි පවිවේක කතා කියලා කියන්නේ. ඊළඟට අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියන්නේ මේ සංසර්ගයෙන් තොරව ඉඳීම පිළිබඳව කතාව. දැන් බලන්න මේ සංසර්ගය කියන එක මුලින්ම ඔන්න දකින්න කැමති. ඉතින් ඊළඟට ඉතින් ඔන්න කතා කරන්න කැමති. ඊළඟට ඉතින් අල්ලාප සල්ලාපෙහි දෙන්න කැමති. ඕක ඉතින් කෙලවර වෙන්න පින්නොත්නේ අන්තිමට කාය සංසග්ගෙන් තමයි. ඉතින් ඕක සංසාරේ පුරාවටම යනවා. එතකොට බලන්න මේ සංසර්ගය කියන එකෙන් අපි අයින් වෙන්නට ඕන. ඒ කතා පිළිබඳව ඇහෙන්නට ඕන. දැන් සමහරවිට පින්නතුලට මේක තේරුම් ගන්නට අපි මෙහෙම කිව්වොත් දැන් අපි හිතමු අපි භාවනා කරන්නට යනවා. හොඳ අදිෂ්ඨානකින් දින 10ක් භාවනා කරන්නට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානේ නැවතිලා භාවනා කරනවා. ඕන දැන් gedara මතක් වෙනවා. ඉතින් තමන්ගේ gedara මතක් වුණාම දැන් gederin දුරකථන නැමතුමක් හරියයි කියලා ඕන බලාගෙන ඉන්න. අර බලන්න සංසාරයේ ස්වභාවය. එක අම්මා කෙනෙක් මට කිව්වා එයා භාවනාවට ගිහිල්ලා ඉතින් ඒ විදිහට අදිෂ්ඨාන පූර්වක භාවනා කළා. දින දෙකක් යනකොට ඔන්න මුණුබුර මතක් වෙන්න පටන් ගත්තා. දැන් මේකමයි ඔළුවට එන්නේ. gederin දුරකථන නැමතමකුත් නැහැ. ඉතින් මොකද කළේ? මෙයා මට කියන ස්වාමීන් වහන්සේ මගේ බෑග් එකේ හොඳ වෙලාවට මේ පුංචි ළමයි දෙන්නගේ ෆොටෝ එකක් තිබුණා. ඒක බලලා මම සතුටු නැත්තම් මම සෑහීමකටපත් වුණා. ඉතින් මට මේ ෆොටෝ එකවත් තිබුණ නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. බලන්න මේ සංසර්ගයේ තියෙන ස්වභාවය. ඒ නිසා පින්නතුනේ අසංසග්ගතාවය මේ සංසර්ගයෙන් තොරව ඉඳීම පිළිබඳව ඒ කතාවට නිතර ඇහෙන්නට ඕන. ඊළඟට අපිට ඇහෙන්නට ඕන විරියාරම්භ කතා, වීරිය පිළිබඳව කතා, සීලේ පිළිබඳව කතා, සමාධිය පිළිබඳව කතා, විමුක්ති ඥාන දර්ශන මේ නිවන පිළිබඳව කතා. මේවා ඇහෙනකොට පින්නතුනි අපි මේ පැත්තට සමීප වෙනවා. එහෙමනම් මේ දස කතා වස්තුවම අපි පුරුදු කර ගන්නට ඕන. විශේෂයෙන්ම අපේ මේ වචනය කියන එක හොඳට පරිසම් කර ගන්නට ඕන. දැන් බලන්න පින්නතුනේ අපේ මේ ජීවිතය ගත්තොත් අපි කොච්චර වචන පාවිච්චි කරලා තියෙනවද? අපි මේ වචන හොඳ වචනයි නරක වචනයි කියලා දෙපැත්තකට බෙදුවොත් අපේ ජීවිතේ කොච්චර අඩුද පින්නතුනේ හොඳ වචන. හැම වෙලේම අපි පාවිච්චි කරලා තියෙන්නේ ඔය සම්පප්පලාප, ඊළඟට පිසුනාවාද, පරුසාවාද, නොව තමයි අපි මුසාවාද මේ වගේ වචන තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා වචනය කියන එක හොඳට පරිසම් කර ගන්නට ඕන. එතකොට දැන් පින්නතුලට තේරෙනවා නිවන් දකින්න කැමති නම් මුලින්ම කල්යාණ මිත්‍රෙක් හොයා ගන්න ඕන, සීලයෙන් සන්නද්ධ වෙන්නට ඕන. ඊළඟට කතාව නැත්නම් මේ දස කතාවත් පුරුදු කර ගන්නට ඕන. ඊළඟට හතර වෙනුව පින්නතුනේ වීරියෙන් හොඳට මෝරන්නට ඕන. දැන් අපි ඒක මුලින්ම ධර්ම දේශනාව ආරම්භයේදීම කිව්වා වීරිය නැතුව මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පින්නතුනි වීරිය මම හිතන්නේ 8 තැනක සඳහන් වෙලා තියෙනවා. දැන් බලන්න සතර සම්මා ප්‍රධාන කියලා කියන්නේ වීරිය. ඊළඟට පංච ඉන්ද්‍රිය වල විරිය ඉන්ද්‍රිය. පංච බලවල විරිය බලය. ඊළඟට ඉර්ධිපාදවල විරිය ඉර්ධිපාදය. ඊළඟට පින්නතුනේ බොජ්ජංගවල විරිය සම්බොජ්ජංගේ, මාර්ගාංගවල සම්මා වායාම. ඇයි මේ මෙච්චර මේ හැමතැනම සඳහන් වුනේ? වීරිය නැතුව මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න මේ පින්නතුල මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ආවා. අපි හිතමු දැන් මේ විහාරස්ථානයට ආපු වෙලාවේ අපිට එක එක්කෙනාගේ ඇදකුද පේනවා නම්
ආර්යගේ ඇඳුම හොඳ නැහැ. එයා කතා කරන විදිය හොඳ නැහැ. එහෙනම් අපට වීරිය නැහැ. මොකද අපි ආව ගමන ගැන අපේ ඔළුවේ නිතරම තියෙන්න ඕන. මොනම දෙයක් දැක්කත් අපේ කුසල් සිතට හානි වෙනවා නම් ඒ දේ අපි කරනවා නම් අපට වීරිය නැහැ. එහෙමනම් වීරිය කියන එක හොඳට තේරුම් ගන්නට ඕන. මේක චෛතසිකයක්. ඒ කියන්නේ සිතුවිල්ලක්. එහෙමනම් මේ වීරිය නැතුව මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. වීරියෙන් හොඳට මෝරන්නට ඕන. පස්වෙනි කාරණේ අවසාන කාරණේ තමයි ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. පින්තුනේ ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපි ඔය මුදල් හම්බ කරන, සල්ලි හම්බ කරන ප්‍රඥාව නෙවෙයි. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ උද්‍යත්තගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව තියෙන අවබෝධය. දැන් ඕකට ලොකුවට හිතන්න දෙයක් නැහැ. දැන් අපේ මේ ශරීර කූඩුව බලන්න. මේක පින්නතුන් නිකන් හීනයක් වගේනේ. පුංචි කාලේ මේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය ගැන සිහි කරන්න පුළුවන්. එහෙම සිහි කරන්න බැරි නම් තමන්ගේ ඡායාරූප ටිකක් ගත්තාම හොඳට පේනවා එදා කොහොමද අද කොහොමද කියලා. බලන්න දැන් මෙතන ඉන්න මේ වයෝවෘද්ධ අය. දැන් අද මේ ජන්මදිනය සිහිපත් කරන මෑණියෝ ආපස්සට බැලුවොත් මේ පුංචි ළමයින්ට තිබිච්ච පුංචි කාලයක් තිබුණා. ඒ වගේම තරුණ කාලයක් තිබුණා, මධ්‍යම කාලයක් තිබුණා. දැන් ඉතින් වයෝවෘද්ධ වුණා. ඕක මේ බණ කියන මටත් මේ බණ අහන ඔබටත් අපි හැම දිනාටම පොදු ධර්මතාවයක්. ඉතින් ඕක පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒක තමයි උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. මේ ඇතිවීම නැතිවීම පිළිබඳව. දැන් බලන්න අපේ ජීවිතය අපි කොටස් වලට බෙදුවොත් කුඩා කාලය, ඊළඟට මධ්‍යම කාලය, නැත්නම් තරුණ කාලය, නැත්නම් මහලු කාලය. ඊළඟට අපිට මේ ජීවිතේ කොටස් වශයෙන් බෙදන්න පුළුවන්. පින්තුල අහලා තියෙනවා අට කතාවේ තියෙන දශක වලට බෙදෙනවා. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය, ප්‍රඥා දශකය, ප්‍රවංක දශකය, පම්බාර, මෝමුව, සයන. එතකොට බලන්න මේ විදිහට දශක වලට බෙදලා බලන්න පුළුවන්. මන්ද දශකය කියලා කියන්නේ ඉතින් අවුරුදු 10 දක්වා කාලය. ඊළඟට ක්‍රීඩා දශකය. ඉතින් ක්‍රීඩා පිළිබඳව පුළුල් අදහස් ඇති වෙන කාලය. වර්ණ දශකයේ ශරීරයේ සැරසීමට උනන්දු ඇති වෙන කාලය. ඊළඟට බල දශකයේ ශරීර ශක්තිය ඇති වෙන කාලය. ප්‍රඥා දශකයේ නුවණින් කටයුතු කරන්න පුළුවන් හැකි වෙන කාලය. ප්‍රවංක දශකයේ දන්න වෙනතෝ කොන්ද නැවෙන කාලය. ඊළඟට පම්භාර කියන්නේ ප්‍රවංක දශකයෙන් පටන් ගත්ත නැබීම තවත් නැබෙන්න පටන් ගන්න කාලය. ඊළඟට 6 දශකයේ කියලා කියන්නේ ඉතින් ඔන්න තමන්ගේ හැම රැලි වැටිලා කොණ්ඩේ සුදු වෙලා දත් වැටිලා විශාල විපරීත භාවයකටපත් වෙන කාලය. ඊළඟට මොහොමෝ කියන්නේ පින්නතුනි සිහි මුලාවෙන් ගත කරන කාලය. සයන දශකයේ කියලා කියන්නේ ඇඳේම ගත කරන කාලය. එතකොට බලන්න ඔය ඉරණමට අනිවාර්යෙන් අපි හැමෝම මුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක පිළිබඳව තියෙන අවබෝධය තමයි පින්නතුනි උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. එහෙමනම් මේ ප්‍රඥාව හොඳට තියෙන්නට ඕන. එතකොට බලන්න මේ නිවන් දකින්න අවශ්‍ය නම් මෙන්න මේ කාරණා පහෙන් හොඳට මෝරන්නට ඕන. මොනවද ඒ කාරණා පහ? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සීලය, දසකතා වස්තුව, ඒ වගේම වීරිය සහ ප්‍රඥාව. ඊළඟට මේ කාරණා පහෙන් මෝරලා කරුණු 4ක් දිනු කරන්නට ඕන. එතකොට බලන්න මේ කරුණු 4 දිනු කරාම එයාට අනිවාර්යයෙන්ම නිවන් අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ කාරණා 4 තමයි අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. දැන් මෙයා හොඳට මේ කාරණා වලින් පෝෂිත වෙලා ඔන්න අසුභය පුරුදු කරනවා මොකටද? රාගේ නැති කිරීම පිණිස. එතකොට පින්නතුනේ මේ ලෝභය නැත්තම් මේ බැඳීම මේ රාගේ නැති කරන්න තියෙන එකම බෙහෙත තමයි අසුභය. අසුභය පුරුදු කරනවා මොකටද? මේ රාගේ නැති කරන්න. එතකොට බලන්න මේ සංසාරේ ගැට ගහලා තියෙන පින්නතුනේ මේ රාගයෙන්. එහෙමනම් මේක සිතුවිල්ලක් තමයි. චෛතසිකයක් නේ ලෝභය කියලා කියන්නේ. හැබැයි සිතුවිල්ලක් වුණාට මේ සංසාරේ ගැට ගහලා තියෙන දේ තමයි මේ ලෝභය. එහෙමනම් මේ ලෝභය නැති කිරීම පිණිස ප්‍රතික්‍රියා වශයෙන් අපිට කරන්න තියෙන අසුභයම පුරුදු කරන්නට ඕන. ඒතර අසුභය පිළිබඳව පින්නතුල්ලා දන්නවා දෙතිස් ගුණපය.
ඉතින් මේකෙදී පළමුවෙන් මොළුවට ගන්නට ඕන මේක ගිහි පැවිදි ભેදයක් නෑ. අපි කාටත් මේක හොඳ භාවනාවක්. මේ ශරීරයේ කොටස් 32ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. කෙස්ලොම් නියදත් සම්මස්ස ආදී කොට ඇති. ඉතින් මේවා පිළිබඳව නුවණින් සලකමින් අසුභ භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. අසුභය පුරුදු කරන්න පින්නතුනි රාගය දුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඊළඟට මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය දිනු කරන්න කියන මොකටද? ව්‍යාපාදේ තරහව නැති කරන්න. දැන් බලන්න අපේ ජීවිතේ ගත්තොත් උදේ ඉඳලා රෑ වෙනකන් අපිට තියෙන ඇලීමයි ගැටීමයිනේ. ඔය දෙක තමයි තියෙන්නේ අපිට. ඉතින් මෝහය ඔය දෙකටම සම්බන්ධ වෙනවා. එතකොට අපිට ප්‍රධාන ක්ලේශ දෙක තමයි මේ ඇලීමයි ගැටීමයි. එහෙමනම් ඇලීම අඩු කරන්න අපි අසුබය පුරුදු කරනවා. ගැටීම නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා. එතකොට බලන්න පින්නතුනි මෙත්තා වඩනකොට අපේ තියෙන මේ ද්වේෂය තරහව නැති වෙලා යනවා. මේ ද්වේෂය තියාගෙන අපිට මේ ගමන යන්න බෑ. අනිත් එක මේ ද්වේෂය හරීම භයානක අකුසලයක්. මොකද පංචානන්තරිය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ මේ තරහව නිසා. අම්මා මරන්නේ තරහ නිසා, තාත්තා මරන්නේ තරහ නිසා, රහතන් වහන්සේ මරන්නේ තරහ නිසා, බුදුරජාණන් වහන්සේගේ ලෝය සොලවන්නේ තරහ නිසා, සංඝ බේදේ කරන්නේ තරහ නිසා. ඉතින් මේ පාප කර්ම පහ සිද්ධ වුණොත් කවදාවත් ඊළඟ ජීවිතේ යාට සුගතිගාමි වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳම උදාහරණය තමයි අජාසත් රජුරු පුහුදුන් ශ්‍රද්ධාවන්තයන්ගෙන් අග්‍රතානාන්තර ලැබුවත් එයාට අපායෙන් ගැලවෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙච්ච නිසා. එහෙමනම් පින්නතුනේ මේ ද්වේෂය කියන එක හරි භයානක එකක්. මේක අඩු කරගන්න තියෙන එකම බෙහෙත තමයි මෛත්‍රිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. දැන් බලන්න පින්නතුනේ අපේ සිත හරීම විප්සිතයි. විප්සිතව ඉඳගෙන යථාර්ථය කරා යන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වන්නේ කොහොමද? මුලින් සමාධිය ඇති කරගෙන සමතේ තුලින් සමාධිය ඇති කරගෙන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ඇති කරගෙන ඊට පස්සේ විපස්සනාවට යන එක පහසුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙන්නේ. ඉතින් අපිටත් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. මෙතන ඉන්න හැම කෙනෙක්ම දන්නවා අපි මැරෙනවා කියලා. හැමෝම දන්නවනේ මැරෙනවයි කියලා. ඒ වගේම හැමෝම දන්නවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක අමුතුවෙන් ඒක නෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. දැන් බලන්න අපි මැරෙනවා කියලා දැනගත්තට අපි ජීවත් වෙන්නේ මැරෙනවා කියන මානසිකත්වයකින් නෙවෙයි. කොච්චර වයසට ගියත් අපි ඉන්නේ අමරණීය ස්වභාවයෙන්. ඒකට හේතුව තමයි පින්නතුනි අපේ මේ හිතේ තියෙන විප්සිත භාවය. අසමාහිත භාවය. ඉතින් කොච්චරවත් විප්සිත හිතකින් මේක අනිත්‍යයි දුකයි කියලා කටින් කිව්වට හැම වෙලේම හිතේ තියෙන නිට්ටයයි සුඛයි ආත්මයි කියන සංකල්පය. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ විප්සිත භාවය. හරියට අර අත්ෙන් අත්තට පයින් සතෙක් වගේ. ඒ අරමුණේ ඉන්නවා ඊළඟට තව අරමුණකට යනවා ඊළඟට තව අරමුණකට යනවා. ඔහොම විප්සිත හිතකින් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවට ඒක ඔළුවට වදින්නේ අවබෝධයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපට තේරෙනවා දැන් අපි හිතමු විප්සිත හිතකින් අපි පත්තරයක් කියවනවා. දැන් බලන්න පින්නතුනේ පත්තරේ කියවනකොට අකුරු ඔක්කොම කියවිලා තියෙනවා. නමුත් ඒ අදහස් කිසිම අදහසක් ඔළුවට ගිහිල්ලා නැහැ. බලන්න එතකොට ඒකෙන් තේරෙනවා හිත විප්සිත වුණාම මේ කියවන පොතක තියෙන දෙයක්, පත්‍රයක තියෙන දෙයක් ඔළුවට යන්නේ නැත්නම් කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඔළුවට යන්නේ? එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිවාර්යයෙන්ම හිත තැම්පත් කරගන්නට සමත භාවනාවකට යන්නට ඕන. ඒතර ආනාපාන සති භාවයේ තබ්බා කියලා කියන්නේ මේ විප්සිත හිත තැම්පත් කරන්න තියෙන හොඳම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඒකට ආනාපාන සති භාවනාව කියලා කියන්නේ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ වදාළ මහා පුරුෂ භාවනාව.
ඒ කියන්නේ මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් ඒ සෑම බුදු කෙනෙක්ම ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් උනේ ආනාපාන සමාධිය වඩලා. එහෙමනම් පින්නතුනේ අපේ මේ හුස්ම රැල්ල දෙස බොහොම සිහියෙන් බලාගෙන ඉඳීම තුළින් ඒ ඇති වෙන සමාහිත භාවය තුළින් තමයි යථාර්ථය කරා යන්නට පහසු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනාපාන සතිය ප්‍රගුණ කරන්න. මොකටද? විතර්ක නැති කරන්න. විප්සිත භාවය නැති කරන්න. ඒ නිසා පින්නතුල්ලා ආනාපාන සති භාවනාව පිළිබඳව ඕනතරම් කරුණු කාරණා අහලා තියෙනවා. ඉතින් මේක ඉඳගෙනම කරන භාවනාවක් වෙනත් භාවනා වගේ ඇවිදිමින් ඒ වගේම වෙනත් ඉරියව්වලදී කරන්න පුළුවන් කමක් නැහැ. මේ භාවනාව කරන්ට අනිවාර්යයෙන්ම වාඩි වෙන්න ඕන. ඒ වගේම උඩුකය කෙලින් තියාගෙන බොහොම සැහැල්ලුවෙන් මේ හුස්ම රැල්ල දෙස හිත යොමාගෙන කරන භාවනාව තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. ඉතින් මේ ආනාපාන සති භාවනාව වඩන්නට සිහිය හොඳට අත්‍යවශ්‍යයි. සිහිය නැති කෙනාට මේක ටිකක් කරන්න අමාරුයි. ඉතින් හිතේ විප්සිත භාවය නැති කරගන්නට ආනාපාන සතිය පුරුදු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් කියා දීලා තියෙනවා. අවසාන කාරණය තමයි අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතාය. ඒ කියන්නේ පින්නතුනි මම කියන සංඥාව නැතිකරන්න. මගේ කියන සංඥාව නැතිකරන්න. නැත්තම් මේ මාන්නේ නැතිකරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එතකොට දැන් බොහෝ දෙනා අහන දෙයක් තමයි කොහොමද මේ සක්කාය දිට්ඨිය නැති කරන්නේ කියලා. මේ සක්කාය දිට්ඨිය නැත්නම් මේ ආත්ම සංඥාව මේ ප්‍රපංච නැතිකරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. ඒක පින්නතුනේ සාමාන්‍ය එක මොහොතක් කරලා හරියන්නේ නැහැ. කාලයක් නිතරම ඔළුවේ තියාගෙන මෙනෙහි කරන්නට ඕන. අනිත්‍යතාවය අවබෝධයෙන්ම දකින්නට ඕන. යමක් අනිත්‍ය නම් ඒක ඒකාන්තේ දුකයි කියන අවබෝධය අපට තියෙන්නට ඕන. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ ආත්මය කියලා ග්‍රහණය කරන්න බෑ කියන ඒ සංකල්පය අපේ ඔළුවේ තියෙන්නට ඕන. ඉතින් මේ ප්‍රපංචවල ස්වභාවය තමයි ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාන කියන මේවා. අපි කොච්චර අනිත්‍ය ගැන හිතුවත් ඇතුලෙන් කියනවා නෑ මොකද්ද නිට්ටය ස්වභාවයක් තියෙනවා කියලා. දැන් කොච්චරවත් අනාත්ම සංඥාව ගැන ඇහුවත් Tamanට හිතනවා නෑ මේකේ ආත්මයක් තියෙනවා කියලා. ඒ ප්‍රපංචවල හැටි. ඉතින් මේ ප්‍රපංච මර්ධනය කිරීමට තියෙන එකම බෙහෙත තමයි පින්නතුනේ අනිත්‍ය සංඥාම ප්‍රගුණ කිරීම. එහෙමනම් දැන් බලන්න මේ සූත්‍රය පියවරෙන් පියවරට අපේ ජීවිතයට සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම මේ ජීවිතයේදී අපට මාර්ගඵල ලබන්න බැරි කමක් නැහැ. හැබැයි පින්නතුනේ සඳහා පාරමී ශක්තියක් අවශ්‍යයි. කවුරු කොහොම කිව්වත් පාරමිතාවන් පිළිලා නැත්නම් අපට නිවන් අවබෝධ කරගන්න බෑ. නමුත් අපේ පාරමී පිළිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය වන්නේ මේ වැඩපිළිවෙල. එහෙමනම් පින්නතුලා හොඳට හිතට ගන්නට ඕන මේ ජීවිතේම නිවන් අවබෝධ කර ගන්නට නම් අපි මේ කරන උත්සාහය කවදාකවත් අපත යන්නේ නැහැ. අපිට එවැනි උත්තරීතර තත්වයකට එන්න අවශ්‍ය නම් අපි කල්යාණ මිත්‍රෙක් හොයාගෙන සිල්වත් භාවය ඇති කරගෙන ඒ වගේම දසකතා වස්තුවටම ජීවිතය පුරුදු කරගෙන වීරිය ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන මේ කාරණා වලින් හොඳට මෝරලා ඊළඟට පින්නතුනි මේ ඇලීම නැත්තම් මේ බැඳීම නැති කිරීම පිණිස අසුබය පුරුදු කරමින් මේ ගෂ්ඨණය මේ ගැටීම නැති කිරීමට මෛත්‍රිය ප්‍රගුණ කරමින් මේ තියෙන විප්සිත භාවය අර අලු ගොඩකට ගලකින් ගැහුවා වගේ නිතරම හිත විසිරීලා තියෙන්නේ. විසිරිච්ච හිතකට යථාර්ථය කරා යන්න බෑ. එහෙමනම් ඒ සිත සමාහිත කර ගනිමින් ආනාපාන සතිය වඩමින් ඊළඟට මේ මම කියන සංඥාව නැතිකරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරමින් අපි ඉදිරියට ගියොත් අනිවාර්යයෙන්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උත්තමාර්ථේ කරා අපි හැම කෙනෙකුටම ළඟා වෙන්නට පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්නතුනි මේ බණ අහනවා වගේම මතක තියාගන්නවා වගේම මේකෙන් ප්‍රතිඵල අඩු වෙන්නේ නුවණින් විමසීම කියන එක අපේ අයට ටිකක් අඩුයි. නුවණින් විමසීම නැතුව මේකෙන් හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් යෝනිසෝ මනසිකාරයත් හොඳට ඇති කරගෙන
අපි මේ ධර්මයේ මේ දේශනා කරපු මේ පැයකට ආසන්න කාලයක් මේ වදාළ ධර්ම දේශනාවම තමන්ගේ ජීවිතයට ගලප ගත්තොත් අනිවාර්යයෙන්ම විශාල සැනසෙල්ලක් කරා මේ පින්වත් හැම දිනාටම යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙකුටම වහවහාම නිවන් අවබෝධ කර ගැනීමට මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන යක්කල අඹගස්පිටියේ පදිංචි කමලා සේනාධීර උපාසිකා මාතාවගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙනයි අද මේ ධර්ම දේශනාවේ පින්කම සිද්ධ වන්නේ. ඒ නිසායි මෑණියන්ට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් සපුරා ගැනීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවුරුදු 4කට පෙර අභාවයට පත් ස්වාමි පුරුෂයා වන පාලිත සමරසිංහ මහත්මයාට, ඒ වගේම අවුරුදු 27කට පෙර අභාවයට පත් රාජේන්ද්‍ර සුදර්ශන් සමරසිංහ පුතුණුවන්ට, ඒ වගේම රටදැය වෙනුවෙන් දීපිදු පූජිත චන්ද්‍රකුමාර අතුකෝරාල ඥාති පුතුණුවන්ට, ඒ වගේම ගලයායේ පදිංචිව ඉඳලා නැති අභාවයටපත් පාඨශාලාචාර්ය ලලිත් සේනාධීර ඥාති පුතුණුවන්ට, ඒ වගේම කුරවලාන පදිංචිව ඉඳලා අභාවයටපත් සීමන් සිඤ්ඤෝ උපාසක මහත්මයා, ජේන්නෝනා උපාසක මාතාව කියන මේ අභාවයටපත් සියලුම දෙනාට මේ සම්බන්ධ වෙන පින්නතුල්ලා නමින් අභාවයටපත් සියලු ඥාතීන්ට, ඒ වගේම දේශකයන් වහන්සේට, බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්මනායක මහමියන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සෑම දිනාටම සිත පතනවා. ඒ වගේම මේ සම්බන්ධ වන සියලුම දෙනාට සිත පතනවා. දෙවියන් සහිත සමස්ත ලෝකයාටම අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ කුසල් උපකාර වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙය තවත් চিරාත් කාලයක් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අප සියලු දෙනාම එක් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත sannivedanaya කළ එම උතුම් දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් නිමාවටපත් වෙනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධ ගුවන්විදුලි ධර්ම දේශනාව